තෙරුවන් සරණයි සියලු දෙනාටම. අදත් අපි සූදානම් වෙන්නේ අපේ භාවනා වැඩසටහන ආරම්භ කරන්නට. හැම දෙනා සමගම භාවනා වැඩසටහනට සහභාගී වෙන්නට සූදානම් වෙමු. පහසු ඉරියව්වක් සකස් කරගෙන ශරීරය ඍජුව තබා ගන්නට පුළුවන් ආකාරයට පරියංකයක් පාඩි වී සිටින ස්වභාවයක් සූදානම් කරගන්න. වාඩි වී සිටිනවා කියන මානසිකාරය මෙනෙහි කිරීම පමණක් සිදු කරනකොට ඉරියාපත භාවනාව වැඩෙනවා සේම නිරතුරුවම හිත තුල නොයෙක් යෙදුණු කටයුතු වලින් හිත මුදවාගෙන හිත වර්තමානයට නිදහස් කරගන්නට අවස්ථාවක් සැලසේ. සිත නිදහස් කර ගැනීම තමයි මේ ලෝකයේ තියෙන ලොකුම වාසනාව සම්පත්තිය. බොහෝ දෙනෙක් එය කරන්නට අකමැති, කරන්නට බෑ කියන්නේ සමහර හිතට පුරුදු වෙච්ච කරන්න තියෙන දේවල් අතපසු වේවි, ගොඩ ගැසේවි කියන බය නිසා. නමුත් අපි ටික මොහොතක් ඒ හිත නිදහස් කිරීමේ පුහුණුවක් කරනකොට එහෙම පුහුණු නොකරපු සිතකට සිදු කරන්න පුළුවන් දේවල් වලට වඩා ප්‍රමාණයක් එදිනදා ජීවිතයේදී පීඩනයකින් තොරව සිද්ධ කරන්නට ඒ සිතට පුළුවන්කම තිබෙනවා. මුලින්ම අපි අන්න ඒ ප්‍රයෝජනය, ඒ වාසි හඳුනාගත්තාම අපි කෙසේ හෝ හිත ටික වෙලාවක් නිදහස්ව තබා ගැනීමේ පුහුණුවට ඇල්මක්, ආශාවක් ඇති කරගන්න පුළුවන්. ඒ තුලින් හිත අත්හැරීමටත් නිවැරදි දෙයට යොමු කර ගැනීමටත් අනවශ්‍ය දේවල් වලින් හිත නිදහස් කර ගැනීමටත් අපිට ආත්ම ශක්තියක් දියුණු වෙනවා. මේක කරන්න පුළුවන් ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ හිත නිදහස් කරන ක්‍රමය
කායානුපස්සනාවෙන් සඳහන් කළේ. කය ගැන මෙනෙහි කරන්න. එතකොට හිත නොයෙක් දේවල් වලට පැටලෙවිච්ච ස්වභාවයෙන් නිදහස් කරගන්න පුළුවන්. මොකද කය කියන්නේ නිදහසේ වර්තමානයේ තියෙන දෙයක්. සිත තමයි සිතිවිලි එක්ක රැහන් පටක් වගේ, මකුළු දැලක් වගේ, නූල් බෝලයක් වගේ ගැට ගැසෙමින් අවුල් වෙමින් පවතින්නේ සිතයි. කයේ එහෙම ස්වභාවයක් නැහැ. අන්න ඒ කය වගේ සිත නිදහස් කරගන්න මේ මොහොතේ අපි කායානුපස්සනාව වඩන්නට ඕනේ. කායානුපස්සනාවේ පළවෙනි එක තමයි ආනාපාන සතිය නැත්තම් හුස්ම පිළිබඳ මෙනෙහි කිරීම. බලන්න මේ හුස්මත් කොහෙටවත් ඇලිලා නැහෙනි. කොහෙවත් එක ගැටෙන්නේ නැහෙනි. කොහෙවත් එක අවුල් වෙලා නැහෙනි. අන්න ඒ වගේ තමයි කය පිළිබඳ මෙනෙහි කරනකොට හිතත් ඒ ඇලිච්ච ගැටෙන ස්වභාවයන්ගෙන් අවුල් වෙච්ච නූල් බෝලයක් වගේ, මකුළු දැලක් වගේ තියෙන ස්වභාවයන්ගෙන් මිදිලා යනවා. මොකද හුස්ම කියලා කියන්නේ කායානුපස්සනාව, කය පිළිබඳ මෙනෙහි කිරීම. ඒ ගැන පමණක් මෙනෙහි කරනකොට, හුස්ම ගැන පමණක් සිහිය පිහිටුවා ගන්නකොට හුස්මත් ආස්වාසය ප්‍රස්වාසය ලෙස වෙනම සංසුන්ව දකිනකොට අර හිතේ තියෙන විසිරුණු ස්වභාවය, හිතේ තියෙන අවුල් ස්වභාවය, හිතේ තියෙන නොසන්සුන් ස්වභාවය නැති වෙලා යනවා. ඒකයි ආනාපාන සති භාවනාව හරි බලගත්ු ඖෂධයක් බවට පත් වෙන්නේ සිත සුවපත් කරන්න. සුවපත් වූ සිතක් සමාධියෙන් ප්‍රඥාවටත්, ප්‍රඥාවෙන් විමුක්තියටත්, විමුක්ති ඥාන දර්ශනයටත් යොදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. මේ සිත නිදහස් කරගන්න, සිත අවුල් වෙච්ච දේ සංසුන් කරගන්න කායානුපස්සනාවේ දෙවැනි එක කොටස තමයි, දෙවැනි පුහුණුව තමයි ඉරියව් පිළිබඳ සිහිය පිහිටුවා ගැනීම. ඒකෙන් අදහස් කරන්නේ Taman ඉන්න ඉරියව්ව පිළිබඳව නැවත මෙනෙහි කරමින් සිත ඒ කෙරෙහි පමණක් පිහිටුවා ගන්න එක. ඉරියව් හතරයි තියෙන්නේ, ගොඩක් නැහැ. වාඩි වී සිටිනවා, නැගිටී සිටිනවා, දිගා වී ඇලවී සිටිනවා, නිදාගෙන සිටිනවා. අවසාන එක තමයි ඇවිදිනවා කියන හතර. වාඩි වී සිටිනවා, සිටගෙන සිටිනවා, ඇලවී හෝ නිදාගෙන සිටිනවා, සක්මන් කරනවා ඕ ඇවිදිනවා. Taman ඒ ගැනම පමණක් නම් මෙනෙහි කරන්නේ,
අපේ හිත අර නිදහස් වෙලා ශක්තිමත් වෙන්න ගන්න. හමුදා බටේක වම දකුණ කියලා මාච් කරනවා වගේ Taman ඇවිදින බව පමණයි මෙනෙහි කරන්න. එනිසා මේ ඉරියව් භාවනාව සිත සුවපත් කරන්න, සංසුන් කරගන්න, නිදහස් කරගන්න බලගතු ඖෂධයක් හා සමානයි. දැන් මේ මොහොතේ අපි හිතෙන් මෙනෙහි කරන්නේ වාඩි වී සිටිනවා. වාඩි වී සිටිනවා කියන ඉරියව්ව පමණයි. එතකොට හිත තද කරගෙන වතුර යට තියෙන රබර් බෝලයක් වගේ නිදහස් වෙලා පොඩ උඩට එන්න පටන් ගන්නවා. උදෑසන හිරු මඩලට පිපෙන නෙළුම් මලක් වගේ පෙත්තෙන් පෙත්ත විකසිත වෙන්න පටන් ගන්නවා. මේ විද්‍යාව, මේ කලාව, මේ art of mind development කියන එක සිත දියුණු කරන ස්වභාවය අපි කායානුපස්සනාව හරහා ක්‍රමක්‍රමයෙන් පියවරින් පියවර සකස් කර ගන්නට ඕනේ. මුලින්ම කායානුපස්සනාවේ හුස්ම, දෙවනුව ඉරියව්ව, තුන්වෙනුව Taman කරන කටයුතු වලදී ඒ කරන කටයුත්ත කෙරෙහි පමණක් සිත පිහිටුවා ගන්න එක තුලිනුත් හිත නිදහස් වෙනවා. හිතන්න Tamanට දුකක් තියෙනවා. Tamanට වෛරයක් හිතේ තරහාවක් ඇති වුණා. ඒ වෙලාවේදී අපි මිදුලක් අතු ගන්න බව පමණක් මෙනෙහි කරනකොට අර හිත බැඳිච්ච හිත මකුළු දැලක් වගේ අවුල් වෙච්ච තරහව හෝ දුක නැති වෙනවා. මොකද අපි මේ දේ පමණයි හිතන්නේ. මේක අපිට දත් මදිනකොට, කුස්සිය හරි ගෙදර දොර හරි පිරිසිදු කරනකොට, හූවර් කරනකොට, ඩ්‍රයිවිං කරනකොට මෙනෙහි කරොත් Taman කරන කටයුත්ත පමණක්. ඒ කියන්නේ කය ගැනයි එතකොට අවධානය තියෙන්නේ. සිත එතනින් නිදහස් වෙනවා. නිදහස් වෙන්නේ කොහොමද? හරියට අර වතුර යට තද කරගෙන ඉන්න රබර් බෝලයක් ඇති අයින් කරගන්නවා වගේ. හිරු මඩලට විකසිත වන පෙත්තෙන් පෙත්ත පිපිලා විකසිත වන නෙළුම් මලක් වගේ. එහෙම කරන පියවරේ කායානුපස්සනාවේ හතරවෙනි එක තමයි දෙතිස් කුණපයන් මෙනෙහි කරන එක. එකෙන් අදහස් කරන්නේ අපේ හිතේ කම්මැලි ගති, ආසාවන්, තරහ ගති, නොඑක් අර මකුළු දැලක ස්වභාවය වගේ අවුල් වන නූල් බෝලයක් වගේ හටගන්නේ ගැඹුරින් තියෙන කෙලෙස් නිසා. ඒ කෙලෙස් වල මුල් සිඳින්න පුළුවන් සිත ගැඹුරටම ගිහිල්ලා පතුල සුද්ධ කරන්න පුළුවන් භාවනාවක් තමයි දෙතිස් කුණප භාවනාව කියලා කියන්නේ.
ඒකට අපි කියනවා පටික්කුල මනසිකාර කියලා. ඒක කායානුපස්සනාවේ හතරවෙනි පුහුණුව. ඒ පුහුණුව නැවත නැවත සිද්ධ කරනකොට අපි අර මතු පිට පෙනෙන අපේ තරහ ගති හරි කනගාටුව හරි කම්මැලි ගති හරි නොසන්සුන් ගති හරි ඇති කරන මුල් සිඳින්න පුළුවන් ගැඹුරු භාවනාවක් බවට කායානුපස්සනාවේ පිළිකුල් භාවනාව පටික්කුල මානසිකාරය දෙතිස් කුණප භාවනාව ගාක් ප්‍රයෝජනවත් දෙයක් බවට පත් වෙනවා. හිත පිරිසිදු වෙනවා, හිත නිදහස් වෙනවා, හිත ප්‍රභාස්වර වෙනවා, හිත විශාල දියුණුවකට පත් වෙනවා. හිත ලෙඩ කරන්නේ කෙලෙස් වෛරස් නැමැති කෙලෙස් හිත තුල තියෙනකොට ඒක ගතටත් ලෙඩ දුක් බවට පත් කරනවා. නමුත් මේ භාවනාවෙන් ඒ කෙලෙස් වල මුල් දුර්වල කරලා අවසානයේ අයින් කරලා දාන්න, අත්හැරලා දාන්න. ඒ කියන්නේ තරහවක් නම්, ලෝභකමක් නම්, ආසාවක් නම් එන්න කලින්ම මතුවෙන්න කලින්ම මුල් සිඳලා දාන්න පුළුවන් ස්වභාවයක් හිත තුල ගොඩ නැගෙයි. ඒ කියන්නේ අපිට නිදහස් හිතක් තියෙනවා. මේ නිදහස් හිතේ නැවත එබඳු වූ ස්වභාවයන් හිතේ ඇති නොවන මට්ටමට ගෙනියන්න පුළුවන් දෙයක් තමයි ඊළඟ එක පස්වෙනි භාවනා ක්‍රමය ධාතු මනසිකාරය. තමන්ගේ හිතේ අර කෙලෙස් මුල් හට ගන්න තැන් අපි නඩත්තු කරගන්නවා කවදාවත් ඒ බඳු කෙලෙස් මූලයක් නොයන තැනකට. දැන් අපි මතු පිට නෙමෙයි මේ වැඩ කරන්නේ හිතේ තියෙන ගැඹුරු තැන්වල තියෙන ඒ රාග ద్వේෂ මෝහ කියන කෙලෙස් ඇති වෙන්න තියෙන යටි තලය නඩත්තු කරගෙන ඉන්නවා. එතකොට මතු පිට ඇතිවන ගැටලු කවදාවත් අපිට හිත කෙලෙසන්න, හිත පිරිසිදු කරගන්න, හිත අවුල් වෙන්න හටගන්නේ නැහැ. ඒකට කියන්නේ ධාතු මනසිකාරය. මේ ශරීරයේ තියෙන බෙදිය හැකි අවසානම මූල ධර්මය පිරිසිදු කරන ස්වභාවය මෙනෙහි කරනකොට අර හිතේ තියෙන ගැඹුරුම තැන පිරිසිදු වෙලා යන පතුලෙම තියෙන කෙලෙස් නැමැති කුණු රොඩු අපද්‍රව්‍ය පවතින් නැති තැනක් බවට පත් වෙනවා. හරියට විලකට, ගඟකට, ඇලකට, දොලකට බැස්සහම සමහර තැන් හරියට මඩ සහිතයි. සමහර තැන් පිරිසිදු බොරළු වගේ දිය බොර වෙන්නේ නැති, කකුල් අපවිත්‍ර වෙන්නේ නැති තැන් අපි දැකලා තියෙනවා. අන්න ඒ ස්වභාවයට අපේ සිතක්පත් වෙන්නේ
ධාතු මනසිකාරය කියන සතර මහා භූත ධර්ම පිළිබඳ කායානුපස්සනාවේ පස්වෙනි භාවනා කොටස නිතර නිතර මෙනෙහි කරනකොට දියුණු කරනකොට සිත පිහිටුවා ගන්නකොට අද අපි සාකච්ඡා කරන්නේ මෙතෙක් කල භාවනාවේ අපි දියුණු කරගෙන ආපු ක්‍රමවල අපේ හිත නිදහස් කරගෙන සංසුන් කරගෙන මේ මොහොතේ සමාධිගත කරගන්නේ කොහොමද කියලා. එහෙම නැත්නම් නිතර ඇතිවන අවුල් වෙච්ච නූල් බෝලය වගේ මකුළු දැලක් වගේ ස්වභාවයකින් හිත නිදහස් කරගන්නේ කොහොමද කියන භාවනාව ප්‍රායෝගිකව අත්දකින්නටයි. මේ දියුණුව මේ ක්‍රමය අපි දිගටම ක්‍රමක්‍රමයෙන් ගැඹුරු විදර්ශනා ඥානයක් දක්වාම පුහුණු කරන්නට මේ පරිසරය මේ පාර මේ මධ්‍යම ප්‍රතිපදාව අපි සකස් කරගන්නට ඕනේ. ආර්ය මාර්ගයක් මේක. ඒ කායානුපස්සනාවේ හිත නිදහස් කරන අවසාන භාවනාව තමයි නවසීවතිකය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ශරීරය මරණයටපත් වුනහම මරණයෙන් පස්සේ ඇතිවන ස්වභාවයන් 9ක් ගැන භාවනාව තුළින් දකින්න එක වෙන්නේ හිත නිදහස් වෙන එක. අපි ඒකට මරණානුස්සති භාවනාව කියන්න පුළුවන්. මරණය පිළිබඳ මෙනෙහි කිරීමෙන් තමයි හිත නිදහස්ම වෙලා යන්නේ. ඒකෙන් අපේ හිත නොමැරෙන ස්වභාවයකට අමත පදයකට ප්‍රමාදයකට නෙමෙයි අප්‍රමාදයකට පුදුමාකාර විදියේ ස්වභාවයකටපත් වෙනවා මේ මරණය පිළිබඳ මෙනෙහි කිරීම තුළ. මේදී මරණය කියලා කියන්නේ මේ භාවනාවේ අපි මෙනෙහි කරනවා සිතෙන් මේ ශාරීරික මරණයෙන් පස්සේ නව ආකාරයකට පත් වෙන ආකාරය. අපේ ශරීරය කොහොමද මරණයෙන් පස්සේ පොඩ් කෙමෙන් වෙනස් වෙලා යන්නේ කියලා හරියට චිත්‍රපටියක් වගේ අපේ හිතින් මෙනෙහි කරනකොට නවසීවතිකය අපේ සිතේ අර තියෙන අවුල් මකුළු දැලක් නූල් බෝලයක් කොහොල්ලෑ ගොඩක් වගේ තැන් වෙන ඇලෙන ගිනි පුපුරක් වගේ තැන් වල ගැටෙන ඒ සිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා යන පුදුම ආශ්චර්යයක් පුදුම ආනුභාවයක් පුදුම ප්‍රභාස්වර භාවයක් සිතේ ඒ තුලින් වර්ධනය වෙනවා. ඒ කරුණු හය තමයි කායානුපස්සනාවෙන් බුදුරජාණන් වහන්සේ ගැඹුරටම මෙනෙහි කරන්න කියලා
අපිට උපදෙස් දුන්නේ. දැන් අපි විනාඩියක් හිත නිදහස් කරගන්න, හිත සංසුන් කරගන්න, හිතට එන හැම දෙයක්ම අත්හැරලා සතුටින් මේ මොහොතේ පමණක් හිත පිහිටුවා ගනිමු. භාවනාවේ නිරත වෙමු. එහෙම මේ මොහොතේ පමණක් හිත ඔබේ තිබෙනවා නම් ඔබට දැනෙන්නේ මේ මොහොතේ තියෙන දේවල් පමණයි. මේ මොහොතේ ඔබේ හිත නැත්තම් ඔබට දැනෙන්නට ඇත්තේ දැනෙන්නේ එක්ක අතීතයේ මතකයක්, අනාගතයේ පිළිබඳව සිතිවිලි ගොඩක් පමණ. ඒ තුලින් ඔබ දකින්න ඒක අතීතයේ දෙයක් නම් මේ මොහොතේ අපේ හිත නැහැ. ඒක අනාගතයේ දෙයක් නම් මේ මොහොතේ අපේ හිත නැහැ. ඔබට යම් ආකාරයකට දැනුනි ඔබේ ඉරියව්ව නම් ඔබේ හුස්ම ගැන පමණක් නම් අන්න ඔබේ හිත මේ මොහොතේ තියෙන තැනක්. එනිසා හිත පුරුදු කරගන්න සැබවින්ම මේ මොහොතේ තියෙන දේක හිත පිහිටුවා ගන්න. ඒක කරන්න තියෙන එකම තැන කායානුපස්සනාව පමණයි. කය ගැන සිහිය පිහිටුවා ගැනීම පමණයි. පුරුදු නොකරපු සිතකට මේක ඒ තරම් ගැඹුරින් නොදැනෙන්න පුළුවන්. එනිසා අපි හුස්ම 10ක් මෙනෙහි කරමින් ඒ සිතට පුහුණුවක් ලබා දෙමු. සැබවින්ම මේ මොහොතේ තියෙන දේක පමණක් හිත පිහිටුවා ගන්න. හුස්ම ඉහළට ගන්නවා. හුස්ම මොහොතක් තබා ගන්න. අඩු වශයෙන් තප්පර 10ක් 15ක්වත් තප්පර 30ක් දක්වා යන්න පුළුවන් නම් තවත් හොඳයි. හුස්ම හිමීට පහත හෙලන්න. දැන් ස්වභාවිකවම තමන්ගේ හිත ගත දෙක මේ මොහොතේ සංසුන් කරගන්න. නැවතත් හුස්ම හිමීට ඉහළට අරගෙන ටික වේලාවක් රඳවා තබා ගන්න.
නැවත හිමීට හුස්ම පහසුවෙන් පහත හෙලන්න. දෙවැනි හුස්ම ලෙස සටහන් කරගන්න. නැවතත් හුස්ම හිමීට ඉහළට ගන්න. ටික වෙලාවක් රඳවා තබාගෙන හුස්ම හිමීට පහත හෙලන්න. තුන්වැනි හුස්ම ලෙස සටහන් කරගන්න. නැවත වතාවක් හුස්ම හිමීට ඉහළට ගන්න. ටික වෙලාවක් රඳවා තබා ගන්න. හිමීට හුස්ම පහත හෙලන්න. හතරවැනි හුස්ම ලෙස සටහන් කරගන්න. නැවතත් හිමීට හුස්ම ඉහළට ගන්න. ටික මොහොතක් රඳවා තබා ගන්න. හිමීට හුස්ම පහත හෙලන්න. පස්වෙනි හුස්ම ලෙස සටහන් කරගන්න. මේ විදියට අපි කවදාවත් උපදෙස් දෙමින් පුරුදු කරන භාවනාවට පමණක් පුරුදු විය යුතු නැහැ. ඒක අපිට හිත දියුණු කරගන්න බාධාවක් වගේම ඒතරම් ලොකු උදව්වක් ලැබෙන්නේ නැහැ. හිත කියලා කියන්නේ තනියෙන් වාහනයක් පදවාගෙන යනවා වගේ අවසානයේ තනියෙන් කරගන්න පුළුවන් වට්ටමකට ගොඩ නැගෙන්න ඕනේ. නැත්තම් කවුරු හරි දෙන උපදෙස් හැමදාම ඒ විදියට භාවනා කරොත් අපිට ඒ තරම් ලොකු දියුණුවක් ලබන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. සිතේ දියුණු කරන අවසාන කොටස් තනියෙන් කරන්න පුළුවන් ආත්ම ශක්තියක්. හරියට ගඟක මුහුදක කාගේ හරි උදව්වකින් එහෙම නැත්නම් මොකක හරි ආධාරයකින් පිහිනනට වඩා තමන්ට නිදහසේ වතුරේ පිහිනන්න පුළුවන් ස්වභාවයක් තනියම ඇති කරගන්න එක තමයි හිත දියුණුව කියලා කියන්නේ.
එනිසා ඉතිරි හුස්ම පහ බලන්න විනයකින් හොඳ හිතේ හික්මීමකින් හුස්ම පහක් තනියම ඔබට පුහුණු කරන්න පුළුවන්ද කියලා හිත විසිරුවා ගන්නේ නැතුව. පුළුවන් තරම් හිත නිදහස් කරගෙන ඒ නිදහසේ තමන්ගේ හුස්ම කෙරෙහි හිත පිහිටුවාගෙන ඒ තුල තියෙන සුවය සැනසීම මිදීම විමුක්ති රසය හොඳින් අත්විඳින්න. ඒ නිදහස් වන සිත තුල තියෙන ආලෝකය ප්‍රභාස්වර භාවය සතුට ගැඹුරින් අත්විඳින්න. හිතේ ගතේ තියෙන බරගති සියල්ලම දුරු කරගලා සහැල්ලු ස්වභාවයක් පහසු භාවයක් මේ මොහොතේ ඇති කරගන්න. බලාකුලක් වගේ පුළුන් රොදක් වගේ කුරුළු පිහාටුවක් වගේ
පැහැදිලි අහසක් වගේ දීප්තිමත් නිල් ආකාශයක් වගේ ඒ හුස්ම කෙරෙහි පිහිටුවා ගන්න හිත සංසුන් වෙන්න නිදහස් වෙන්න හරි සුවපත් වෙන්න හරි ඒ ගැඹුරටම සංසුන් වන හිත අත්විඳිමින් ආලෝකයක් වගේ ප්‍රභාස්වර භාවයක් හිතේ ඇති කර ගනිමින් අද දවසේ අපි පුහුණු කරන්නට අවබෝධ කරගන්නට උත්සාහ කළේ නූල් බෝලයකින් වගේ මකුළු දැලක් වගේ බැඳිලා ගැට ගැහිලා තියෙන හිත නිදහස් කරගන්න ස්වභාවය. කායානුපස්සනාව තුළින් කොහොමද අපේ හිත නිදහස් කරගන්නේ කියන පුහුණුව සහ අවබෝධයයි අපි අද භාවිතා කළේ. මේ මොහොතේ ඒ හිතේ තියෙන සංසුන් බව, පැහැදිලි බව, සතුට හරියට නෙළුම් කොළයක් වගේ මොන දේ හිතට වැටුණත් දැන් ඒ හිතේ නිදහස් ස්වභාවයක් තියෙන. ඒකට ඇලෙන්නේ නැහැ, ඒකට ගැටෙන්නේ නැහැ. මගේ හිත මේ මොහොතේ තියෙනවා කියන ගැඹුරු සංසුන් භාවයට, ගැඹුරු සමාධියට හිත පත් කරගන්න. එතකොට අර හුස්ම රැඳෙන්නේ නැහැ වගේ රඳවා තබා ගත්තොත් අපිට ජීවත් වෙන්න බෑ. ඒ වගේ හිතක් අපේ රැඳෙන්නේ නැහැ කොහෙවත්, ගැටෙන්නේ නැහැ කොහෙවත්. නූල් බෝලයක් වගේ ඇලෙන්නේ නැහැ, මකුළු දැලක් වගේ, කොහොල්ලෑ ගුලියක් වගේ ස්වභාවයෙන් නෙළුම් කොළයක් බවට පත් වෙන ස්වභාවය. අද දිනේට નિયમિત භාවනාව වැඩසටහන අවසන් කරමින් අපි ටික වෙලාවක් මෛත්‍රී භාවනාව මෙත් සිත වඩමු.
අර සංසුන් සිතින් අර නෙළුම් කොළයක් වගේ සිතින් කිසි දෙයකට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මෛත්‍රියෙන් කියන්නේ හිතේ තියෙන්නේ නිතරම මිත්‍රශීලීත්වය, දයාව, කරුණාව, සතුට නැමැති මුදිතාව, උපේක්ෂාව, මඩ ටිකක් වැටුණා, ගිනි ටිකක් වැටුණා, සිහිල් දිය දහරක් වැටුණත්, පිනි බිඳුවක් වැටුණත්, කුණු වතුර ටිකක් දැම්මත් නෙළුම් කොළයක් ඒක උපේක්ෂාවෙන්මයි විඳ දන්නේ. අන්නේ මෙත් සිත අපි දියුණු කරමු. ඒක බ්‍රහ්ම ලෝකයේ උපත ලබන්නට තරම් ශක්තියක් තියෙන බ්‍රහ්ම ගුණ ධර්ම දියුණු වෙන සතර බ්‍රහ්ම විහරණ දක්වා හිත දියුණු කරන්න පුළුවන් භාවනාවක්. මේ විදියට හිතින් මෙනෙහි කරන්න. මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා. තරහ නැත්තෙක් වෙම්වා. වෛර නැත්තෙක් වෙම්වා. ඊර්ෂ්‍යා නැත්තෙක් වෙම්වා. දුක් පීඩා නැත්තෙක් වෙම්වා. සුවසේ ජීවත් වෙම්වා. සාන්ත සුවයට පත් වෙම්වා. මාමින්ම මාහිතවත් සියලුම සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝග වෙත්වා. සුවපත් වෙත්වා. තරහ නැත්තෝ වෙත්වා. වෛර නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. සාන්ත සුවයට පත් වෙත්වා.
මාමින්ම මා අහිතවත් සිත් ඇති සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තරහ නැත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම මා මැදපත් සිත් ඇති සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා තරහ නැත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා මාමින්ම දස දිසාවේ සිටින්නා වූ සියලු උසස් තලවල සිටින්නා වූ දිව්‍ය බ්‍රහ්ම සියලුම සත්වයෝද පහත් තලවල සිටින්නා වූ
සියලු දුක් පීඩා විඳින සත්වයෝද සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ ජීවත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා සාන්ත සුවයට පත් වෙත්වා ක්‍රමෙන් හුස්ම කෙරෙහි නැවතත් සිහිය පිහිටුවාගෙන බොහෝම නිදහස් සිතක් සංසුන් සිතක් හිරු මඩලට පිපෙන නෙළුම් මලක් වගේ සිතක් සියලු දේ ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති නෙළුම් කොළයක් බඳු සිතක් නැවත කවදාවකවත් පොහොල්ලෑ ගුලියක් වගේ පැටලෙවුණු අවුල් වුණු නූල් බෝලයක් වගේ මකුළු දැලක් වගේ නොවන සිතක් සංසුන් නිවුණු සිතක් බවට දිගටම දියුණු කරගන්නට අදිෂ්ඨාන කරගනිමින් විනාඩියක් නිහඬව හුස්ම කෙරෙහි පමණක් හිත පිහිටුවා ගනිමින් විනාඩියක් අපි නිහඬව භාවනා කරමින් අද දිනයට નિયમિત භාවනා වැඩසටහන අවසන් කරමු.
අන්ත එක එකතු කරලා අරගෙන අද දවසේ රැස් කරගත්ත මේ කුසලය පින අපේ නමින් මිය පරලොව ගිය සියලු මව් දෙමව්පිය ඥාති හිතවත් හැම දෙනාටම අනුමෝදන් වේවා. ඒ අයගේ සසර ගමන සුවපත් වේවා. අපව ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික පින් කැමති දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද ඇතුව නිරෝගීව මේ ධර්ම ප්‍රතිපදාව දියුණු කරගන්නට දෙවියන්ගේ ආරක්ෂාව ආශිර්වාද සැලසේවා. අවසන ඔබ අප හැම දිනාටම මේ කුසලය මේ ආශිර්වාදය පින උතුම් නිවනින් සැනසීම පිණිසම වේවා කියන අදිෂ්ඨාන ඇති කරගෙන පින් අනුමෝදනාවක් වශයෙන් තුන් වතාවක් ශබ්ද නගලා සාදුකාර පවත්වමින් අද දවසට નિયમિત භාවනාව අවසන් කරමු. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි සියලු දෙනාට.